සම්මා සම්බුදු සරණයි පින්වන්ත හැම දිනාටම ජීවිතයේ බොහෝ අංශ තියෙනවා බොහෝ පැතිකඩ තියෙනවා ඒ වගේම ක්‍රියාකාරකම් තියෙනවා මනුෂ්‍ය ශරීරයක් ගත්තොත් මේ මනුෂ්‍ය ශරීරය තුළ ක්‍රියාකාරකම් පහක් ක්‍රියාවලින් පහක් සිද්ධ වෙනවා ඊතා සියුම් ක්‍රියාවලින් පහක් තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය ඉතින් පුංචි දේ ඉඳලා විශාල දේ දක්වා සම්මතයේ තියෙන ඊටා විශාල දේ දක්වා සම්මා සම්බුදුරජාණන් වහන්සේ එහි සත්‍ය తත්වය දේශනා කරලා තියෙනවා. ඉතින් මේ සත්‍ය తත්වය මොකක්ද කියලා අපිට දැනගන්න ඕන වුණාම අපි එක එක්කෙනාට එන්නේ එක එක අදහස්. ඉතින් අපි හැම වෙලේම රණ්ඩු වෙනවා. හැබැයි රණ්ඩු වෙනකොට වාද විවාද කරගන්නකොට සමහර චිත්ත පීඩා පවා ඇති කරගන්නකොට හිතන්නේ ඇයි මේ අපි රණ්ඩු වෙන්නේ කියලා. එක පුද්ගලයෙකුට එක දෙයක් හරියටම හරි කියලා හිතෙනකොට වෙනත් පුද්ගලයෙකුට හිතෙන්නේ ඒක වැරදි කියලා. එක්කෙනෙකුට හිතෙනකොට මේ භාණ්ඩය මෙතන තිබ්බොත් තමයි හොඳ කියලා තව කෙනෙකුට හිතෙන්නේ නෑ මේ භාණ්ඩය අහවල් තැන තිබ්බොත් හොඳයි කියලා. ඒකින්ද දෙන්නෙක් ජීවත් වෙන තැන කොහොමද ගැටලුවක් ඇති වෙනව විතරක් නෙවෙයි. එක්කෙනෙකුට උනත් එක දවසකට මේ දේ හරි කියලා හිතනවා තව දවසකට වෙනත් දෙයක් හරි කියලා හිතෙන්නේ. මේ වගේ විවිධත්වයක් තියෙන ලෝකයේ ජීවත් වෙන්න බොහෝම අමාරුයි. අන්නේ වෙලාවට තමයි එක නිර්ණායකයක් ඕන වෙන්නේ මොකද්ද හරි කියලා. මොකද්ද හරි කියලා හොයන්න ගියොත් සාමාන්‍ය මිනිසුන්ට මම හිතන්නේ උන්මත්තක භාවයට පත් වෙනවා ඒ කෙනාගේ අදහස් අරන් මොකද්ද හරි කියලා හොයාගන්න ගියොත්. මොකද්ද හරි කියලා හොයාගන්න ගියාම ඇති වෙන අසරණකම තේරෙන්නේ ඇත්තටම ඒවා ගවේෂණය කරන මිනිසුන්ට. එවැනි වෙලාවක තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමගේ පහළ වීමේ තියෙන වටිනාකම චිත්ත අභ්‍යන්තරයට දැනෙන්නේ. අනේ මගේ බුදුහාමුදුරුවෝ මොන තරම් මට යහපතක් කරලා තියෙනවද මගේ අම්මට මගේ තාත්තට මගේ ආදරණීය අයට යහපතක් වෙන විදිහට ජීවත් වෙන්නේ කොහොමද කියලා දීලා තියෙනවද සමාජයක් සියලු සත්වයන්ගේ යහපත සඳහා කොයිතරම්නම් කැප වෙලා තියෙනවද කියලා. ඒකින්ද අපි හැම වෙලේම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිබඳව මේ ශාසන චිරස්ථිතිය පිළිබඳව ශාසනයේ පැවැත්ම පිළිබඳව දැඩි ප්‍රතිපත්ති අරගෙන යන්න ඕන. කොහොමද මේ ශාසනය පවත්වාගන්නේ ඉදිරියට එක දවසක් හරි කියලා. එක දවසක් හරි ශාසනය පවතිනවා නම් ඒ ශාසනය තුල කවුරු හරි කොහේ හරි තැනක සැනසෙනවා. ඉතින් ඒකද බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ශාසනය පවත්වාගන්න ශාසන චිරස්ථිතිය සඳහා දෙව් මිනිසුන්ගේ හිත පිනිස සුව පිනිස තමන්ගේ යහපත වගේම දෙව් මිනිසුන්ගේ හිත සුව පිනිස යම් කෙනෙකුට අවශ්‍යතාවය තියෙනවා නම් සත්‍තිස් බෝධිපාශික ධර්මයන් වඩන්න කියලා. ඉතින් අපි ශාසනය පවත්වා ගන්නට නම් ආර්ය ශ්‍රැංග මාර්ගය බෝධි අංග පංච බල ආදී වශයෙන් මේ තියෙන සතර ඉර්ධිපාදයන් මේ හැම දෙයක් පිළිබඳව අවධානය යොමු කරගෙන ධර්මානුකූල ජීවිතයකට පිළිපන් කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. කෙටියෙන් කියනවා නම් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්. ඉතින් මේ දේවල් තුල අපි කටයුතු කරන්නට සූදානම් වෙනකොට ශාසනීය චිරස්ථිතිය සඳහා වෙනත් ක්‍රමවේද පාවිච්චි කරගෙන ගොඩනැගිලි ඉදිකිරීම වලින් වගේ දේවල් එහෙම නැත්නම් වෙනත් ආකාරයක මේ පොත් ටික අරගෙන ඒක ලෝකරුමයක් කරන්න උත්සාහ කිරීම වගේ දේවල් ඒ වගේ දේවල් වලින් ශාසනය පවත්වා ගන්න පුළුවන් කියලා හිතන කාලයක් තමයි තියෙන්නේ. ඉතින් මේක සම්මත වශයෙන් ඔප්පු තිරප්පු වලින් මේක සුරක්ෂිත කරන්නට සකස් වෙන ස්වභාවයක් තියෙන හැමදේම වරද්දගත් කාලයක් කියලා හිතන්නත් පුළුවන් තත්ත්වයක් තියෙනවා යම්කිසි ආකාරයකට. ඉතින් මෙවැනි කාලයක ධර්මයේ තුලින් මේක විවරණය කරගන්න ඕනේ. එක තැනකදී සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පරමත ධර්මයෙන් විසඳාලන්න කියලා. මහා පරිනිර්වාණ සූත්‍රයේ එක තැනකදී නෙමෙයි බොහෝ තැන්වලදී එකම කාරණාව තියෙනවා පරමත ධර්මයෙන් විසඳාලන්න පුළුවන් සිව්වණක් පිරිසක් කියලා. මේ ඔක්කොම පිළිබඳව අපි ධර්ම විවරණයක් ලබාගත යුතුයි. මේ කාලීනව තියෙන විශාල ගැටලුවක් තමයි ධර්මය විකෘති කරන්නන්ගේ සීමාව ඉක්මවලම ගිහිල්ලා තියෙනවා. එයා තමන්ගේ අභිමත පරිදි ධර්මය අර්ථ දක්වනවා සමහර විට චීවරධාරීන් විදිහට කිසියම්ම පදනමක් නැතුව සංඝයා වහන්සේ විදිහට පෙනී ඉඳිමින් කටයුතු කරනවා. ඒ වගේම තමන්ට හිතෙන විදිහට සමහර කට්ටිය අභිධර්ම ප්‍රතික්ෂේප කරනවා සමහර කට්ටිය අටුවා ටික ප්‍රතික්ෂේප කරනවා ප්‍රසිද්ධියේ ඒවා විවේචනය කරනවා තමන් මොකද්ද විවේචනය කරන්න කියලා වක්වත් දන්නේ නැහැ. තමන්ට තේරෙන හැටියට සමහරලාට මේ ත්‍රිපිටක ධර්මය අරගෙන විහිළු සපයනවා වගේ වචන දෙකට තුනට කඩලා අර්ථ දැක්වීම කරලා කියනවා මම රහතන් වහන්සේ නමක් වෙලා කියලා. ඉතින් ඒ වගේ එක එක විකාර කරන බුදුරජාණන් වහන්සේට වන්දනා කරන
ගාථා ධර්මයෙන් තමන්ව වන්දනා කරවගන්න ක්‍රමවේද සපයනවා. මේ වගේ මහා ඒ දේවල් අනුමත කරන පිරිසකුත් ඒ අතරතුර ඉන්නවා. ඉතින් මේ වගේ ලොකු ගැටලුකාරී තත්ත්වයකට පත් වෙලා තියෙන වෙලාවක මේවා පිළිබඳව අපිට ගත හැකි ප්‍රතිපත්තියක් අපි මොකක්ද මේ ධර්මය තුල නිවැරදි ධර්මය සුරක්ෂිත කරගන්නට ශාසනය පවත්වා ගන්නට කළ හැකි දේ කුමක්ද කියන එක පිළිබඳව ධර්ම විවරණයක් ලබා ගන්නටයි අද ධර්ම විවරණ වැඩසටහන මේ පින්වන්ත අයට මට උපදේශයක් ලබා ගන්නට විවරණයක් ලබා ගන්න ධම්ම විවරණ වැඩසටහන විවර වෙන්නේ එවැනි අරමුණකින්. ඉතින් අද දවසේත් අපි මේ පින්වන්ත අයට යහපත පිණිස ශාසනයට යහපත පිණිස අපේ ජයමග රූපවාහිනී පරිශ්‍රයට වැඩම කරගන්න යෙදුනේ ඉතාමත්ම වටින ඔබ අපි කාටත් මහා ලාභයක් විදිහට අපි සලකන අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ නමක් දීලපිටියේ ලීලා ජයතිලක ධර්ම නිකේතනාධිපති අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ කාරක සභික හා ජෙට්ටානුවිජ්ජක රාජකීය පඬිත නම් කියන්න අවසරයි අපේ නායක ස්වාමීන් වහන්සේ අක්මිමන ධම්මපාල ස්වාමීන් වහන්සේ තමයි අද දවසේ අපිත් සමග මේ ධම්ම විවරණ වැඩසටහනට සම්බන්ධ වෙන්නේ. ඔබ වහන්සේට තුන්රුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා. ඒ වගේම සියලු දෙවියන්ගේ රැකවරණ ලැබේවා. ශාසනික චිරස්ථිතිය සඳහා ඔබ වහන්සේ සිද්ධ කරගෙන යන වැඩ කටයුතු තව බොහෝ කාලයක් සිද්ධ කරන දීර්ඝායුෂ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරන මේ වෙලාවේදී ජයමග රූපවාහිනිය වෙනුවෙන් මමත් අපේ කාර්ය මණ්ඩලයත් ඉතින් අපි මූලික වශයෙන් අපේ ස්වාමීන් වහන්සේගෙන් විමසන්නට කැමැත්තක් තියෙනවා. පරමත ධර්මයෙන් විසඳාලන්න කියන කාරණාව පස්සේ කළා රණ්ඩු සරුවල් කර ගැනීම සිද්ධ වෙන බව පේනවා. ඒ වගේම ශාසනික යහපත සඳහා අපි සාරාංශයක් වශයෙන් අපි යම් කිසි එක කරුණක් අරගෙන කතා කරන්නට පෙර ආතුවෙන් බෞද්ධයෙක් විදිහට භික්ෂුන් වහන්සේ නමක් විදිහට සිව්වණක් පිරිස විදිහට අපේ කාර්යභාරය කුමක්ද කියලා මම කෙටියෙන් ඔබ වහන්සේගෙන් විමසුවොත් මම හිතන්නේ මේ සාකච්ඡාවට ප්‍රවේශයක් ලබා ගන්නට පුළුවන් වෙයි කියලා. අපේ කාර්යභාරය අපේ කාශ්‍යප හාමුදුරුවෝ අහපු හැටියට මොකක්ද අපි කරන්න ඕනේ? දැන් අපි මේ ලෝකේ ජීවත් වෙන මිනිසු අපි විශේෂ කොටසක් හාමුදුරුවෝ කියනවා අනික් අය ගිහි මිනිසුන් කියනවා. පොදුවේ ගත්තාම අපි කවුරුත් මානවයෝ. මේ ලෝකේ ජීවත් වෙන අය. එහෙමනම් අභාවයට පත් වෙනකන් අපි ජීවත් වෙන්න ඕනේ. ඒ ජීවත් වීමේදී භෞතික න්‍යායක් භෞතික දර්ශනයක් නෙමෙයි බෞද්ධයන් හැටියට අපි පිළිගන්නවා විශ්වාස කරනවා මේන් පස්සෙත් අපේ ජීවිතයක් තියෙනවා. එහෙමනම් මේ මේන් පස්සේ තියෙන ජීවිතේ සාර්ථක කර ගැනීම සඳහා මේ ජීවිතේ දුකක් බවයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. ඒ දුක් සහිත ජීවිතයෙන් අත්මිදීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ගයක් බුදුරජාණන් වහන්සේ පෙන්වලා තිනවා. ඒ ක්‍රියාමාර්ගය තමයි ධර්මය කියන්නේ. මේ ධර්මය කියන අකුරු තුනට අපි විවරණයක් කළොත් මොකද ධර්මය කියලා කියන්නේ? ධම්මෝති ස්වභාවෝ. ධර්මය කියන්නේ ස්වභාවය. එහෙමයි. අනික්කේව වෙනස් වෙනවා. ඒ වුණාට ධර්මය කොහොමද? කනමත්තට්ඨානම්පි ධම්මානං අඤ්ඤේකත්තානත්ති. ක්ෂණ මාත්‍රයක්වත් ධර්මයේ වෙනස් වෙන්නේ නැහැ. තව විග්‍රහයක් කරනවා නම් ටීකාවෙන් කේසග්ග මත්තම්පි ධම්මානං අඤ්ඤේකත්තමත්ති නත්ති. කෙසගක් පමණවත් ධර්මයේ වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් මොකද්ද මේ වෙනස් වෙන්නේ නැහැ කියන්නේ? අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණ ධර්මයේ කවදාවත් ඒ කියන්නේ ඒ ස්වභාවයෙන්ම ක්‍රියාත්මක වෙනවා විනා වෙනත් ස්වභාවයකට පෙරලෙන්නේ නැහැ. එහෙමයි. ධර්මයේ වෙනස් වෙන්නේ නැහැ කියන එක තේරුම් ගන්න ඕනේ. මේක ටිකක් ගැඹුරින් තර්කානුකූලව එල්ලේට තේරුම් ගත යුතු වචනයක්. එහෙමයි. එතකොට ඒ ධර්මය කියන්නේ ඉබඳු දෙයක්. ඇති වෙනවා නැති වෙනවා කියන දේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. මේක තමයි ධර්මය. ඇති වෙනවා විනාශ වෙනවා කියන එක මේක තමයි ධර්මය. ඒක නිස්තිරව පැවැත්මක් නැහැ කියන එක. දැන් හැම මරණ ගෙදරකදීම කියන ගාථාවනේ අනිච්චා වත සංඛාරා උපාද වය ධම්මිනෝ. වත කියන්නේ දෙකක් නෑ ඒකාන්තයෙන් වෙනවාමයි. මොකද මේ ඒකාන්තයෙන්ම වෙනවා කියන්නේ? සංඛාරා අනිච්චා. සියලු සංස්කාරය අනිත්‍යයි. ඒකාන්තයෙන්ම මේ දේ වෙනවාමයි. උපාද වය ධම්මිනෝ. ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. ඇතිවීම කියන්නේ නැතිවීමක්මයි. uppajjitva niruddhanti.
එසා මේ තත්ත්වය දුරු කරගන්න පුළුවන් නම් මෙන්න මේ තත්ත්වයෙන් ඉවත් වෙන්න පුළුවන් නම් ඒක තමයි සැප. තේසං වූප සමෝසුක්. මෙතනදී පොඩි ප්‍රශ්නයක් නගින්න ඇති වෙන්න පුළුවන් සමහර කෙනෙකුට අංගුත්තර තිකනිපාතේ තිලක්කන සූත්‍රයට අනුව. තිලක්කන සූත්‍රය දක්වන්නේ තීනිමානි භික්ඛවේ සංකතස්ස සංකත ලක්ඛනානි කතමානි තීනි. මේ සංකතයන්ගේ සංස්කාරයන්ගේ සංස්කාර කියන්නේ මොනවද? ඒකත් තෝරන්න වෙනවනේ. සංස්කාර කියලා කියන්නේ ඇති වෙන දේවල්. සංකරොන්ති මබිසංකරොන්ති इति සංඛාරෝති උච්චති. ඇති වෙන ක්‍රියාත්මක වෙන හැදෙන දේවල් තමයි සංස්කාර කියන්නේ. පිනත් ඇති වෙන දෙයක්, ගහකොළත් ඇති වෙන දේවල්, අපිත් ඇති වෙන දේවල්. එහෙනම් මේ ඔක්කොම සංස්කාර. එතකොට මේ සංස්කාරයන්ගේ ස්වභාවයන් තමයි තිලක්කන සූත්‍රයෙන් කියන්නේ. මේ ධර්ම විවරණයේ ඇස්සේ අපි යන්නේ. එතකොට මොකද්ද මේ සංස්කාරයන්ගේ ස්වභාවය? උප්පාදෝ ඇති වෙනවා, පහළ වෙනවා. ඒ වගේම වයෝ නැති වෙනවා. තිතස්ස අඤ්ඤතත්තං පවතිනවා නෙමේ වෙනස් වෙනවා. හැබැයි මේ තිතියක් ගැන බුදුහාමුදුරෝ දේශනා කරලා නැහැ. මෙතන වරදි වෙදිට කියනවා උපදිනවා, පවතිනවා, නැති වෙනවා කියලා. එමෙසන භාවනා කරන අයත් උපදිනවා, පවතිනවා, නැති වෙනවා කියලා භාවනා කරනවා. තිතිය කියන්නේ පැවැත්ම නෙමෙයි. එහෙමයි. තිතිය කියන එක අභිධම්මත්ත විකාසිනී ටීකාවේ කොහොමද දක්වන්නේ? එහෙමයි. භංගස්සාපි මුඛං වත්වා ඉච්ඡිතබ්බෝ අයං තිති. එහෙමයි. තිතිය කියලා කියන්නේ පැවැත්ම නෙමෙයි, භංගයට විනාශයට අභිමුඛ වීම. එහෙමයි. තිතිය කියන්නේ ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා නෙමෙයි. මේ ඒ තිති කියන වචනේ තු එතන දාන්න වචනයක් නැහැ. ඒක නිසා තිතිය වෙනම තේරුවේ තිතිය කියන්නේ පැවැත්මක් නෙමේ, විනාශයට අභිමුඛ වීම. ඇති වෙනවා, විනාශයට අභිමුඛ වෙනවා, විනාශ වෙනවා. ඒක තමයි තිතිය කියන්නේ. දැන් එතකොට ඔන්න අපි තැනකට ආවා. ධර්මයේ කියන්නේ මෙන්න මේකයි. ලෝකයේ තියෙන යථා ස්වභාවයයි. දැන් අපේ කාශ්‍යප හාමුදුරන්ගේ ප්‍රශ්නයට අනුව මේ ධර්මය අධර්මයෙන් අපි වෙන් කරගන්නේ කොහොමද? දැන් උන්වහන්සේ කියපු කතාව අද මේ රට මහ ආකූල ව්‍යාකූල වෙලා තියෙනවා. උන්වහන්සේ කියපු කතාව හරියටම හරි. ධර්මයේ කියන්නේ මොකද්ද කියලා මිනිස්සු දන්නේ නැහැ. අධර්මයේ කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. රහතන් වහන්සේලා හැමතැනම බුදු වෙච්ච අය තවත් තැන්වල ඒ බුදුවරු එක එක විදිහට Tamanට ගැලපෙන විදිහට ධර්මයේ දේශනා කරනවා. අනේ අහිංසක මහ ජනතාවත් ඒව පිටිපස්සේ දුවනවා. අන්තිමට මේ අය අමාරු යටනවා. ඇතැම්ම අය ඒව අනුගමනය කළා වැටෙන්නේ අපායයි. එහෙමයි. අපායට යන්න පාර කපා ගන්නවා. එහෙනම් කොහොමද මේක අපි වෙන් කරගන්නේ? බලන්න අපේ බුදුහාමුදුරන්ගේ සර්වඥතා ඥානෙ හැටි. පරිනිර්වාණ මංචකයේ සැතපීලා. උන්වහන්සේ මොකද අවසාන වශයෙන් භික්ෂුන් වහන්සේලාගෙන් කරපු ඉල්ලීම? සියා කෝපන භික්කවේ ඒක භික්කුස්සපි. කංකාවා බුද්දේවා ධම්මේවා සංඝාවා පටිපදායවා පුච්චත. මේ ඉන්න මහා භික්ෂු පිරිස අතර යම් කෙනෙකුට බුදුහාමුදුරුවෝ පිළිබඳ, ධර්මයේ පිළිබඳ, සංඝයා පිළිබඳව මං දේශනා කළා තින සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම මාර්ගයේ පිළිබඳව සැකයක් තියෙනවා නම් පුච්චත. දැන් මගෙන් අහන්න. පස්සේ දුක් වෙන්න එපා. මා පච්චා විප්පටිසාරිනෝ අහුවත්ත. එහෙමයි. ඇයි පස්සේ දුක් වෙන්න එපා කියලා කියන්නේ කුමක් නිසාද? සම්මුඛී භූතෝනෝ සත්තා හෝසි. අපි බුදුහාමුදුරුවෝ හමුවෙම හිටියා තමයි. නමුත් නමයන් සක්කිම්හා භගවතෝ පරිපුච්චිස්සanti. අපිට වෙලාවක් ආවේ නැහැ. ඒ වෙලාවේ බුදුහාමුදුරන්ගෙන් මේක අහගන්න. උන්වහන්සේ පිරිනුවම් පෑවා. ඒ කරුණාව කොච්චරද කියනවනම් Tamanට අහන්න බැයි නම්. ඔව් Tamanට අහන්න බැරි නම් සියාකෝපන භික්කවේ සත්තු ගාරවේනාපි නපුච්චෙය්‍යාත. මගේ ඉතරේ ගෞරවයෙන් අහන්න නැතුව ඉන්නවනම් සහායකෝපි භික්කවේ සහායකස්ස ආරෝචේතු. අර මට මේව එන්නේ ඉස්සලා පාලියෙන්. ඒ වුණත් මම තෝරන්නම් මේ Taman කෙලින් අහන්න සැකනම් බයනම් අනේ මේ බුදුහාඳුරෝ පිරිනුවම් පාන්න සූදානම් වෙන වෙලාවේ මෙහෙම දෙයක් අහන්න හොඳ නෑනේ කියලා එහෙම හිතනවා නම් ශාස්ත්‍රූ ගෞරවය නිසා එහෙම සත්තු ගාරවේනාපි. ශාස්ත්‍රුන් වහන්සේ කරේ ගෞරවය නිසා එහෙම හිතනවා නම් ළඟ ඉන්න කෙනෙකුටවත් කියලා ප්‍රශ්න අහන්න. නමුත් සංඝයා නිශ්ශබ්දයි. ඒ මොකද ඒ සංඝ පිරිස අතර ධ්‍යාන මාර්ගඵල නොලබාපු එක්කෙනෙක්වත් හිටියේ නෑ. උන්වහන්සේලා ධර්මයේ පිළිබඳව සැකයක් නෑ. නමුත් අනාගතයේදී මුහුණ දෙන්න වෙන එළබෙන ප්‍රශ්න පිළිබඳව භාග්‍යතුන් වහන්සේ තේරුම් කරගෙන හිටියා. ඒ නිසා උන්වහන්සේ දේශනා කළා මහණෙනි මගෙන් පස්සේ ධර්මයේ පිළිබඳ මේ වාගේ මතවාද දෙන්න පුළුවන්.
මේ වාගේ මතවාද ආවොත් ඒ මතවාදවලදී ඔබලා ක්‍රියා කළ යුත්තේ මේ ආකාරයෙන්. සතර මහා ප්‍රදේශ දේශනා. එහෙමයි. එතනදී සමහර විට යම් කෙනෙක් ඇවිල්ලා කියන්න පුළුවන් මා මේ කතාව මේ විදිහට බුදුහාමුදුරන්ගෙන් ඇහුවා. බුදුහාමුදුරන්ගේ මේ අයන් ධම්මෝ අයන් විනයෝ ඉමන් සත්තු ශාසනන්ති. මේක තමයි ධර්මය, මේක තමයි විනය, මේ තමයි නවාංග සත්තු ශාසනය. සම්මුඛී භූතානෝ සත්තාහෝසි බුදුහාමුදුරන්ගෙන්මයි ඉන්න වෙලාවේ මම මේක අහගත්තේ. ඒ භික්ෂුවගේ වචනේ පිළිගන්න එපා, අහක දාන්නත් එපා. න අභිනන්දිතබ්බන් න පටික්කෝසිතබ්බන්. එහෙම කරලා අනභිනන්දිත්ව අපටික්කෝසිත්වා තානි පද ව්‍යංජානි සාදුකං උග්ගයත්වා. ඒ කියන දේ හොඳට අහගෙන ඉන්න. එහෙමයි. අන්න බලන්නකෝ සුනාත ඉස්සලා මේක ස්ටඩි කරන්න. මේ කියන දේ ඉගෙන ගන්න. කියන දේ හොඳට අහගෙන ඉන්න. එහෙම අහගෙන ඉඳලා සුත්තේ ඕතාරේ තබ්බානි විනේ සන්දස්සේ තබ්බානි. ඒ කියන දේ මා දේශනා කරපු සූත්‍රවල ගිල්වලා බලන්න. ගැලපෙනවද කියලා. විනය සමග සැසඳෙනවද කියලා බලන්න. සුත්තේ චෝතරන්ති විනේච සන්දස්සන්ති. අන්න සූත්‍රහා සැසඳෙනවා නම් විනය හොඳට ගිල් වෙනවා නම් විනය හා එකඟ වෙනවා නම් අද්ධා තස්ස භගවතු වචනං. මේක නම් ඒ බුදුහාඳුරන්ගේ වචනයක් තමයි. තස්ස භික්ඛුස්ස සුග්ගහිතං. මේ භික්ෂුව හොඳට බුදුහාඳුරන්ගේ මේක අහගත් එකක් බව අපට පේනවා. තේරුම් ගන්න ඕනේ. යම් විදියකින් මේක සූත්‍ර විනය සමග ගැලපෙන්නේ නැත්තම් නිට්ඨමේත ගන්තබ්බන් අහකට දාන්න. මේක මේ භික්ෂුවගේ විකාර ප්‍රකාශනයක් බව තේරුම් ගන්න. එතකොට මෙන්න මේ වාගේ ප්‍රකාශනයක් මේ ලෝකේ කිසිම ශාස්ත්‍රවරයෙක් කරලා නැහැ. අනාගතයේදී මේ එන தત્ත්වයේ පිළිබඳව දැකලා උන්වහන්සේ සූත්‍ර විනය සමග ගිල්වා බලන්ටේ කියලා කිව්වා. එතකොට මේක මේ බුදුහාමුදුරන්ගෙන් ඇහුවා කියලා ඇවිල්ලා කියන්නත් බෑ. සම්මුඛාමේතං ආසෝ භගවතාස්තං සම්මුඛාපටිග්ගාතං. එහෙමත් නැත්නම් අහවල් විහාරේ ඉන්න සංඝයාගෙන් අහගත්තා කියලා ඇවිල්ලා කියන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ආගතාගම ධම්මදර විනයදර මාතිකාදර භික්ෂුවකගෙන් ඇහුවා කියලා කියන්නත් පුළුවන්. කොහොම ඇහුවා කිව්වත් ඒක අහපු ආකාරයෙන් මේ වැදගත් වෙන්නේ. පිළිගන්න ඉස්සෙල්ලා මේ ප්‍රකාශනයේ පිළිබඳව තමන් කොහොමද ක්‍රියා කළ යුත්තේ කියන එක තථාගතයන් වහන්සේ පෙන්වා වදාළ ආකාරයයි. ඒ නිසා ධර්මය විනයෙන් ධර්ම විනය දෙක අධර්ම අවිනය කියන දෙකෙන් වෙන් කරගන්න මිම්ම අපට තියෙනවා. එහෙමයි. ඒ මිම්ම අඩුවක් නැහැ. ඒ මිම්ම හොඳ හැටියට අපට තියෙනවා. අපි අවශ්‍ය වෙන්නේ මේ මිම්ම හරි හැටියට ප්‍රයෝජනෙට ගැනීමයි. හැබැයි ඉතින් මේ මිම්ම ප්‍රයෝජනෙට ගන්න නම් ඒ මිම්ම ප්‍රයෝජනෙට ගන්න අවශ්‍ය වෙන අවස්ථාවට මේ මිම්ම ප්‍රයෝජනෙට ගන්න පුද්ගලයා ධර්ම විනය පිළිබඳව දිගපළල දැනගන්න. හොඳට හදාarලා තියෙනවා. නැත්නම් කොහොමද මේක මනින්නේ? මේක මනින්න නම් මේ ධර්ම විනය පිළිබඳ දිගපළල හදාරීම අර ඒකනේ සාදුකම් උග්ගහෙත්තා කිව්වේ. ඒකමයි මුලාවටපත් වෙන්නෙත් ගොඩක් කට්ටිය මේ රැල්ලක් විදිහට මුලාවටපත් වෙලා යන්නේ. ඔව්. ඒක නිසා මේක හොඳට හදාarලා තියෙනුනේ මනින්න. දැන් ඉතින් බලන්න දැන් මේවා මෙහෙම කතා කළාට අපි කමක් නැහැ. මේවා සමාජයේ සංසරණය වෙන ප්‍රශ්න නිසා බුදුහාමුදුරුවෝ උපන්නේ ලංකාවේ. අනේ උපාසකම්මලත් කැමතිනේ අපේ රටේ උපන්නම් කොච්චර හොඳද ඈ මැදවච්චි උපාසකම්මලා කොච්චර කැමතිද ඉසිපතනේ මැදවච්චි කියලා කියනවනම් ඉසින්බස්සගල මැදවච්චි කියනවනම් මැදවච්චි ඉසින්බස්සගල මම බණත් කියලා තියෙනවා. ඉසින්බස්සගල විහාරාධිපතින් වහන්සේ මාත් එක්ක එක ආචාර්ය මණ්ඩලෙ වැඩ කරන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ ඉසින්බස්සගලදී ධම්මචක් දේශනාව පවත්ලා තියෙනවා කිව්වොත් කිසි වැරද්දක් නැහැ. ඒ පැත්තේ මිනිස්සු පිළිගන්නවා. නමුත් මේවා මහා සාහසික ප්‍රකාශන. එතකොට බුදුහාඳුරෝ පහළ වුණේ ඔය හිරිවඩුන්නද ඔය කෑගල්ලේ කොහෙද නේද? හිරිවඩුන්නේ පත්තේ කෑගල්ලේ දිහාවේ තමයි බුදුහාඳුරෝ මේ සිද්ධාර්ථ කුමාරයා හැටියට උපන්නේ. එතකොට බුදු උනේ තවත් යම් කිසි තැනක. දැන් ධම්සක් පැවතුම් දේශනාව අරෙහිදී. පිරිනුවම් පෑවේ තවත් තැනක. අනේ මේ අහිංසකය මේවා පිටිපස්සෙන් දුවලා මාරුවේ වැටෙනවා. දැන් එක විද්වත් සාකච්ඡාවකදීත් අපි මේ ගැන කතා කළා. එතනදී බුදුවරු උපදින්නේ දඹදිව මධ්‍ය මණ්ඩලයේ කියන එක අපි කවුරුත් පිළිගත්ත සත්‍යයක් බවට පත් වෙලා තියෙනවා. එතකොට මේක මේ අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ පමණක් නෙමෙයි. මේ ලෝකේ යම්තාක් බුදුවරු පහළ වුණාද ඒ සියලු බුදුරජාණන් වහන්සේලා ඒ වගේම අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ
මතු අනාගත කාලයේ ලෝකේ සම්මා සම්බුදුවරු පහළ වෙනවද? ඒ පහළ වෙන සියලු බුදුරජාණන් වහන්සේලාත් උපදින්නේ දඹදිව මධ්‍ය මණ්ඩලයේමයි. දඹදිව මධ්‍ය මණ්ඩලයේ ගුහම් මේකටත් ප්‍රශ්නයක් තියෙනවා. කොහෙද දඹදිව මධ්‍ය මණ්ඩලයේ තියෙන්නේ? පින්වතුනි, ඔබ හැමදෙනා තේරුම් ගන්න දඹදිව මධ්‍ය මණ්ඩලයට මායින් දක්වලා තියෙනවා වඩ පොතේ. එහෙමයි. දඹදිව මධ්‍ය මණ්ඩලයට මායින් පෙන්වලා තියෙනවා. උත්තරේන උසිද්ධරෝ නාම පබ්බතෝ, උතුරු පැත්තෙන් උසිද්ධර පර්වත රාජ හිමාලය. තේරුණාද? දක්ඛිනේන සලලවතී නාම නදී, දකුණෙන් සලලවතී ගංගාව. ඒ කියන්නේ යමුනා ගංගාවෙන් යන අතු ගඟ. පච්චිමේන තූනෝ නාම බ්‍රාහ්මණ ගාමෝ, පශ්චිම දිශාවෙන් කියන්නේ අනිත් දිශාවෙන් උතුර දකුණ නැගෙනහිර බස්නාහිරනේ. එතකොට මේ පැත්තෙන් තූන කියන බ්‍රාහ්මණ ග්‍රාමයේ ඊළාට බස්නාහිරින් බලපුවාම මොකද්ද? කජංගලං නාම බ්‍රාහ්මණ නිගමෝ. කජංගල කියන බ්‍රාහ්මණ ගාම. මම මේක කියපුවාම ඒ සභාව හරි සතුටුුණා. මේ තරම් පැහැදිලිව මධ්‍ය මණ්ඩලයට මේ මායින් දක්වලා තිනවා. ඒ මායින් වලින් දෙකක් අදටත් විද්‍යමානයි. ඒ කියන්නේ මේ හිමාල පර්වතේ වෙනස් කරන්න බෑ, සලලවතී නදිය වෙනස් කරන්න බෑ. මම ගිය වතාවේ වැඩසටහනේදී ඔබ වහන්සේ සමග මේ ඔබ වහන්සේ පිළිබඳව පුංචි මේ විස්තරයක් කරා. මට මතක් වුණා එකපාරට මේ ඇවිදින පුස්තකාලයක් බඳුයි කියලා. ඉතින් මම හිතන්නේ අපේ ශ්‍රාවකයන්ට මේ තියෙන වටිනාකම මට දැනෙච්ච දේ මට මේ වෙලාවේ මම ප්‍රකාශ කරනවා. මම ඒ කරපු ප්‍රකාශය පිළිබඳ ඒක අතිශෝක්තියක් නොවන බව මේ පින්නන්ත අයට තේරෙනවා ඇති. ධර්මය විනය දර භික්ෂුන් වහන්සේලාගේ තියෙන වටිනාකම මේ පරමත එක්ක විකාර විප්‍රකාර කරන වෙලාවේදී ඇයි අපි ධර්මය විනය හදාරන්නේ නැත්තේ? ඇයි අපි ධර්මය විනය දර භික්ෂුන් වහන්සේලාගේ උපදෙස් ගන්නේ නැත්තේ? ඇයි උන්වහන්සේලා සමාජගත වෙන්නේ නැත්තේ? සමාජගත කරන්නේ නැත්තේ කියන ගැටලුව ඊටාම තදින් තියෙනවා. අපි කාගේත් යුතුයකමක්, අපි කාගේත් වගකීමක් තමයි පින්නත්නි මේ ධර්ම විනය දෙක ඉදිරියට ගන්නට නිවැරදිව කටයුතු කිරීම. ඔබ වහන්සේගෙන් සමාවිලන මම බාධා කරාට. එතකොට දැන් මේ විදිහට මේ බුදුහාමුදුරුවෝ උපන්න තැන, බුදුවරු පහළ වෙන තැන දඹදිව මධ්‍ය මණ්ඩලයේ බවට කිසිම සැකයක් නැහැ. ඒක බුදුවරු පහළ වීමේ පුණ්‍යවන්ත ප්‍රදේශයේ හැටියටයි දක්වන්නේ. ඒ වගේම ඒකනේ දඹදිව මධ්‍ය මණ්ඩලයේ හැර ඕනම ප්‍රත්‍යන්ත දේශයක උපසම්පදාවක් 5 නමකින් කරන්න කිව්වේ. දඹදිව මධ්‍ය මණ්ඩලයේ පමණක් 5 නම නෙමේ 19ක් ඕනි උපසම්පදාවක් කරන්න නම්. එතකොට දඹදිව මධ්‍ය මණ්ඩලයේ හැර දැන් ලංකාවට බලන්න මිහිඳු හාමුදුරුවෝ ආවේ කී නමක් එක්කද? මිහිඳු හාමුදුරුවෝ වඩනකොට උත්තිය, ඉත්තිය, සම්බල, බද්දසාල තව උපසම්පදා 4 නමයි. සුමන කියන්නේ සාමණේර හාමුදුරුවනේ. සුමන සාමණේර හාමුදුරුවෝ 5 නම ආවේ. ඒ මොකද මධ්‍ය මණ්ඩලයෙන් පිටනම් උපසම්පදාවක් කරන්නේ 5 නමකින් පුළුවන්. උපසම්පදාවට 7 නමක් නෙමෙයි, සාංගික කරන්න 7 නමක් නෙමෙයි, සාංගික කරන්න අවශ්‍යනේ 4 නමයි. දඹදිව මධ්‍ය මණ්ඩලයේමයි බුදුවරු උපදින ප්‍රදේශය. ඊළඟට බලන්න සිද්ධාර්ථ කුමාරයා පහළ වෙච්ච නැත මේ ලෝකේ උත්පත්තිය ලැබපු ලුම්බිනි උයන පිළිබඳව, ලුම්බිනි ප්‍රදේශයේ පිළිබඳව කරලා තියෙන විග්‍රහය. බුද්ධත්වයට පත් වෙච්ච බුද්ධගයාව විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ පිළිබඳව ඒ ප්‍රදේශයේ පිළිබඳව කරලා තියෙන විග්‍රහය. 6 අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරලා සිද්ධාර්ථ තාපසතුමා සත්‍ය හොයාගෙන ගියා. කිං කුසල ගවේසි කිං සච්ච ගවේසි අනුත්තරං සම්තිවර පදම් පරියේසමානෝ යේන උරුවේලායන් සේනානි නිගමෝ තදවසරි. ඔන්න උරුවේල් දනවට ඇතුල් වුණා. දැන් මේ සේනානි නියම්ගම හරහා යන්නේ. අන්න එහෙම එනකොට මම මෙහෙම තැනක් දැක්කා. මේ බුද්ධත්වයට පත් වුණාට පස්සේ කියන්නේ, නමුත් බුද්ධත්වයට පත් වෙන්න ඉස්සෙල්ලා හොයාගෙන ගිය ආකාරය. තත්තද්ද සංක්‍රමණීයම් භූමි භාග. ලස්සන භූමි භාගයකට මං ආවා. පාසාදිකාච වනසණ්ඩා. පිටිපස්සෙන් පැත්තකින් ලස්සනට කැලෑවක් තියෙනවා. ඒ වගේම නදීච සංසන්දති. නිරංජනා නදියත් ගලාගෙන යනවා. රමණීයා සේතකා සුපතිත්තා. වතුර ගන්න බහින්න හොඳ තොටුපළවලුත් තියෙනවා. වතුරත් පෑදිලා තියෙනවා. ඒ වගේම රමණීයා සමන්තාච ගෝචරගාමා. ඈතින් ගම තියෙනවා. ඒ නිසා දානමාන පිණ්ඩපාතෙන් අගහිගයක් වෙන්නෙත් නැහැ. ගම ඈතින් තියෙන නිසා සද්ද බද්දත් නැහැ. අලං වතිදම් පදානත්තිකස්ස කුල පුස්තස්ස
පදානත්තිකායාති. මෙන්න මෙහෙම තැනක් තමයි භාවනා කරන්න ඕද. ඒතර බලන්න වනගත පරිසරේ ආහාර පාන ආදීන් ක්ලාන්ත නොවීම, ජල පහසුකම, ගම ඈතින් තියෙන නිසා ගමේ සද්ද වැඩි ඇහෙන්නේ නැහැ. ඒතර මේ තරම් පැහැදිලිව කාශ්‍යප හාමුදුරුවෝ මේ කාරණා මහා වග්ගේ දක්වලා තියෙනවා. ඒ නිසා මං තත්තේව නිසීදි අලමේව පදානායාති. අන්න එතන මම වැඩ හිටියා. මෙතන ඉඳගෙන මම ප්‍රධාන වීරිය වඩන්න ඕන කියලා. ඔය විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ පිළිබඳව ඒ ප්‍රදේශයේ පිළිබඳව උන්වහන්සේ කරපු විග්‍රහය. ඒ නිසා මේකෙන් තව පුංචි පණිවිඩයක් කියනවා. භාවනා කරන්න සුදුසු මේ විහාර මහාදේවි පාක් එක ළඟින් දවසක් මං යනකොට මං දැක්ක ගහලා තියෙනවා මේ විහාර මහාදේවි පාක්කේ මහා භාවනා වැඩසටහනක්. මහා සීල සමාදාන වැඩසටහනක්. ඒකට මේ භාවනාව කරන්න අහවල් හාමුදුරුවෝ එනවා. මේ ඒකට බත් මුලකුයි වතුර එකකුයි අරගෙන එන්නේ භාවනා ප්‍රෝග්‍රෑම් එකට කියලා. හතර පැත්තෙන් හෝන් ගහගෙන වාහන දුවන මේ විහාර මහාදේවිය භාවනා කරන්න සුදුසු තැනක් නෙමේ, සුදුසු ප්‍රදේශයක් නෙමේ, මහා වගපාලියට අනුව. තේරුණාද? ඒකට අවශ්‍ය කරන විවේකී පරිසරයේ එතන තියෙන තැනක් වෙන්න. ඔන්න හිස් ගේක නම් කමක් නැහැ. කවුරුවත් නැති කාමරයක නම් කමක් නැහැ. ඒක කැලෑබද වෙන්න ඕනි නෑ. එතකොට ඒ කාමරය ඇතුලේ Taman තනි වෙලා වැඩි සද්ද බද්ද නැති විදිහට ඒ විදිහට භාවනා කළ හැකියි. ඉතින් එහෙම නැත්නම් ඊට සුදුසු පාරිසරික සම්බන්ධතා, පාරිසරික සාධක සම්පූර්ණ වෙන්න ඕන. එතකොට බුදුහාමුදුරුවෝ දැන් මේ බුද්ධත්වයට සිද්ධාර්ථ තාපසතුමා පත් වෙච්ච තැන. ඊළඟට සිද්ධාර්ථ තාපසතුමා බුද්ධත්වයට පත් වුණාට පස්සේ ප්‍රථම ධර්ම දේශනාව පවත්වපු තැන. ඊළඟට පරිනිර්වාණ ධාතුවට පත් වෙච්ච තැන. පරිනිර්වාණ ධාතුවට පත් වෙච්ච තැන හා එහි ස්වභාවය මම දැන් කියන්නේ නැහැ. ඒක දිග විස්තරයක්. ඒක අපි ආයෙ දවසක කතා කරමු. ඒ නිසා මේ විදිහේ අපේ බුදුදහම සම්බන්ධව වැදගත් සාධක සියල්ල සිද්ධ වෙච්ච තැන් තියෙනවා. ඒ වගේම බලන්න ඒ බුදුදහමේ දක්වන ස්ථාන පිළිබඳව හැම දෙයක්ම හැම කියන ස්ථානයක ඉඳලම අනික් තැනට තියෙන දුර පිළිබඳව දක්වනවා සමහර සූත්‍රවල. ඒ කියන්නේ දැන් හිතලා බලන්න මේ ධම්මචේති සූත්‍රයේ කියනවා බුදුහාමුදුරුවෝ මේදත ලුම්පනාම සක්‍යානං නිගමේ. බුදුහාමුදුරුවෝ මේදත ලුම්ප කියන ශාක්‍ය නියම්ගමේ වැඩ වාසය කළා. තේනකෝ පනසමේන රාජා පසේනදි නගරකං අනුපත්තෝ හෝති කේනචි දේව කරණීයාති. කොසල් රජුරෝ නගරක නුවරට ආවා කිසියම් කටයුත්තකට. කොසල් රජුරන්ට ඕන වුණා බුදුහාමුදුරුවෝ දකින්න යන්න. ඇහුවා කොච්චර දුරද මෙතන ඉඳලා බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න තැනට. තීනි යෝජනානි යොදුන් 3යි. අදත් ඒ නගර දෙක අතර යොදුන් 3 තියෙනවා. යොදුන් 3 කියන්නේ 48යි. හැතැම්ම 50කට කිට්ටු ප්‍රමාණයක්. ඔය මම එක තැනක් විතරයි පෙන්වන්නේ. ඔහොම තැන් විශාල ගානක් අපිට කියන්න පුළුවන්. මේ වාගේ අදත් ඒ තැන් ඒ විදිහට නම් වල ගම් වල නම් චුට්ට මේ මද වශයෙන් වෙනස් වෙලා තිනවා කාලයක යෑමෙන්. දැන් කුසිනාරා කෘෂි නගර කියලා කියන්නේ නේද? ඒ විදිහට පොඩ්ඩක් නම් වෙනස් වෙලා තිනවා. බලන්නකෝ දැන් ඔය විශාලා මහනුවර වෛශාලියේ අම්බපාලියේ අම්බ වෙන එහෙම. අම්බපාලියේ අම්බ වෙන අම්බපාලි පූජා කරපු හැටි තියෙනවානේ. එහෙම. මහා පරිනිබ්බාන සූත්‍රයේ. ඒ අම්බ වෙන අදත් විශාලා මහනුවරේ විදිහට තියෙනවානේ. එහෙම. තමුනාසේ මතකයිනේ. අදත් ගහලා තියෙනවනේ සිංහලෙනුත් බෝඩ් එක අම්බපාලියේ පූජා කරපු අම්බ වෙන කියලා. බණ පොතේ තියෙනවා අතකෝ අම්බපාලි ගණිකා සුවන්න බින්කාරං ගහෙත්වා. අම්බපාලි ගණිකාව රත්තරන් කෙන්ඩිය අරගෙන භගවතෝ හත්තේ උදකං ඕනෝ ජේසි බුදුහාමුදුරන්ගේ ශ්‍රී හස්තයට පැන් වැඩුවා ඉමං අම්බ උయ్యాනං භික්ඛු සංඝස්ස දේ. මේ අම්බ වෙන සංඝසතු කරලා පූජා කරනවා කියලා පැන් වැඩුවා. මේ තැන් මේ තරම් පැහැදිලිව තිද්දි මන් දන්නේ නැහැ මේවා මේ අහිංසක බෞද්ධයන්ගෙන් මේවා හංගලා කොලේ වහලා ගහනවා කියලා අපි කියන්නේ. මේ කොලේ වහලා ගැහිම මොනතරම් බරපතල පාපයක්ද කියන එක මේ අය තේරුම් නොගන්නේ මොකක් නිසාද කියලා මන් දන්නේ. ඒ කියන්නේ ධර්මයේ අධර්මයේ හැටියට විස්තර කිරීම තරම් බරපතල පවක් වෙන්නේ නැහැ. එහෙමයි. ඒක නිසා ධර්මයේ අධර්මයේ හැටියට පෙන්වීම විස්තර කිරීම අවිනය විනය හැටියට පෙන්වීම. මෙන්න මේ තත්වයේ පිළිබඳව මේවා පිළිබඳව ක්‍රියාත්මක වෙන අය
හිතන්න ඕනේ ඔවුන්ට නුවණැස පහළ වේවා කියලා අපි අදිෂ්ඨාන කරමු. මං හිතන්නේ තව පැතිකඩක් විවෘත වුණා කියලා මට හිතෙනවා ඉස්මතු කරලා පෙන්වන්න ඕනේ කියලා මේ කාරණාව දඹදිව් තලයේ යම් කිසි කෙනෙක් වන්දනාවේ යනවා නම් දැන් මේ කාලේ නම් බැරි වෙනවා නමුත් අතීතයේදී හෝ අනාගතයේදී හෝ මේ අතීතයේ වුණා අනාගතයේදී සිද්ධ වෙනවා නම් අපේ සයන්ස මේ කරුණු දැනගෙන හරියට මේ කරුණු පිළිබඳ අධ්‍යයනය කරලා යනවා නම් පහන් සංවේගය උපදවා ගන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. ඉතින් අපේ අය එහෙම නෙවෙයි යන්නම් වාලේ කටයුතු කරනවා. කොහොම නමුත් බුදුරජාණන් වහන්සේගෙන් විමසපුවාම මේ ශාසනයේ පරිනිර්වාණ මංචකයේදී මේ ශාසනයේ මෙතෙන් පටන් ශාස්ත්‍රවරයා කවුද කියලා. ඒ වෙලාවේ සඳහන් කරන්නේ ඒකත් කොච්චර ප්‍රඥාගෝචරද ඒක කොච්චර අති දුරදක්නා නුවණක්ද අපේ සයන්ස ශාස්ත්‍රවරයා විදිහට භාවිතා කළ යුතු තියෙන ධර්මීය විනයයි කියලා. ඉතින් බෞද්ධ ඇත්තෝ විදිහට මේ ගිහි පින්වන්ත අයත් ඇත්තටම භික්ෂුන් වහන්සේගේ විනය යම් ප්‍රමාණයකට හදාරන්න ඕන කියන එකයි විය යුත්තේ අපේ සයන්ස. මේ හාස්‍යයට කාරණාවක්ම නෙවෙයි. ඒ භික්ෂුන් වහන්සේගේ විනය පැත්තක තිබ්බාවේ මේ පොඩි පිළිවෙතක්වත් දන්නේ නැති තරමට දැන් කාලේ පත් වෙමින් තියෙනවා. මම මේක කියන්නත් ඕනේ එකතකින් මට හිතෙනවා කියන්න ඕනේ කියලා මේක එක්තරා ආකාරයක හාස්‍යයක් ජනවන කාරණාවක්. අපි නායක ස්වාමීන් වහන්සේලා පිරිසක් සමග පරිත්‍රාණ ධර්ම දේශනාවක් රාත්‍රියක පැවැත්විච්ච රැලි වෙනකන් කෙරෙන පිරිතකට වැඩම කරවුවා අපේ ස්වාමීන් වහන්සේ. ඒ වෙලාවේ මේ නිවස ටිකක් මිල මුදල් තියෙන පිරිසකගේ නිවසක්. එක ස්වාමීන් වහන්සේ නමක් අර ඒ ආපු ගිහි පින්වන්ත අයට කිව්වා මේ පිරිත් පැන් කලේ පිළිගන්නන්න කියලා. මේ සුදුතිබ පිරිත් පැන් කලේ පිළිගන්නන්න කියලා. පිරිත් පැන් කලේ ගත්තා ගියා යන්න. අරගෙන ගියා. අපේ සයන්ස දැන් අපි ටිකක් කලබල වුණා. එතකොට අපේ නායක හාමුදුරුවෝ අපිව බොහොම මේ කලබල වෙන්න එපා වෙනකම් බලාගෙන ඉන්න කියලා කිව්වා. ඒක කලබල වුණේ නෑ එතන. ටිකකින් බලනකොට ඈතින් හේවිසි සද්දයක් ඇහෙනවා. බලනකොට අරගෙන ගිහිල්ලා ආය මේක මේ හේවිසි ගහලා අරගෙන එනවා. මේක මේ පිළිගන්නන්න කියන එක තේරුනේ නෑ. උස්සලා පිළිගන්නන්න කියන එක තේරුනේ නෑ. ඉතින් ඒ වගේ මේ දානමානයක දිවක්වත් භික්ෂුන් වහන්සේට කොයි විදිහටද යමක් පිළිගන්නන්න ඕනේ කියන එකවත් පිළිබඳව ඉතාමත්ම අසරණ තත්ත්වයකට පත් වෙලා මේ අවුරුදු 60ක් 70කට වගේ කාලයකට පත්වෙච්ච පිරිස දැන් අපෙන් ටික අහිමි වෙනකොට මම හිතන්නේ දානමාන පින්කමක්වත් හරියට කරන්නේ කොහොමද කියලා දන්නේ නැති පිරිසක් බිහි වෙමින් ඉන්නවා කියලා. ඒකින්ද යම් කිසි වැඩපිළිවෙලක් බෞද්ධ විදිහට ධර්මය හදාරන්න විනය හදාරන්න යම් කිසි වැඩපිළිවෙලක් අත්‍යවශ්‍යයි කියන එකයි අපේ මතය. මේක නැතිකම මේවා ඇත්තටම නැවත මතක් කරන්නේ මේක බෞද්ධ රාජ්‍යයක් කියලා විරුදාවලීලත් රාජ්‍යයක් බෞද්ධ ධර්මයේ මූලික කරගෙන කටයුතු කරන්න ඕනේ කියන එක අපේ සයන්ස මේ රටේ ව්‍යවස්ථාවේ බව තියෙනවා. ඉතින් බෞද්ධ ධර්මයේ මූලික කරගන්න ඕනේ කියලා. ඉතින් මේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් සිද්ධ වෙනවා. මොකද බෞද්ධ ධර්මයේ මූලික කරගන්නේ නැහැ. ඒ බෞද්ධ ධර්මයේ මූලික කරගන්නවා කියලා කියන්නේ විහාරස්ථාන රකින්න තමයි මේ මූලික කරගන්නේ. හැම වෙලෙම බලන්නේ විහාරාධිපතිකම් සහ විහාරස්ථාන. මේක තමයි ධර්මය කියලා හිතන්නේ. මේ සංකල්පය මිනිසු තුලින් විශේෂයෙන් සංඝයා වහන්සේ තුලින් පාව මේ සංකල්පය අයින් වෙන්න ඕනේ. විහාරස්ථාන විහාරාධිපතිකම් කියන ඒ වාට මට තව දෙයක් මතක් වෙනවා අපේ ස්වාමීන් වහන්සේ මේකට මහා සහයෝගයක් දක්වයි මම හිතන්නේ ඒකට උත්තරයක් දෙයි කියලා මේ ආනන්ද හාමුදුරුවෝ අන්තිමටම පරිනිර්වාණ මංචකයේදීම බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා ඔබ වහන්සේගේ ශ්‍රී ශරීරය පිළිබඳව අපි පිළිපැදිය යුත්තේ කොයි ආකාරයටද කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරන ආනන්දේ ඔබ පැත්තකටලා ඉන්න. මට හිතෙන්නේ ඒක කියවද්දී අපේ ස්වාමීන් වහන්සේ මේ නිකන් බැන්නා වගේ කියලා. ඒ කියන්නේ ටිකක් තදින් කිව්වා වගේ කියලා. ආනන්දේ පැත්තකටලා ඉන්න ඒක කරන්න සුදුසු පුද්ගලයෝ ඉන්නවා. ඒතර මෙතන සර්වඥ ධාතුන් වහන්සේලා සියලුම ධාතුන් වහන්සේලා වැඩ ඉන්න තැනක් තමයි අවසානයේදී සියලුම සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න තැනක් තමයි ශ්‍රී ශරීරය මේ අවසාන අවස්ථාව කියලා කියන්නේ. ඉතින් එහෙම තැනකදී බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ දේශනා කරේ නිවන් දකිට කටයුතු කරන්න කියලා. ඒතර මෙන්න මේ භික්ෂුන් වහන්සේ ධර්ම විනය හදාරීමට අවශ්‍ය කරන වැඩපිළිවෙලක් අපේ කුඩා ස්වාමින් වහන්සේලාට ධර්ම විනය ආකල්ප සකස් කරන වැඩපිළිවෙලක් වගේම උපාසක උපාසිකාවන්ට ධර්මයේ විනය හදාරන්නට
වැඩපිළිවෙලක් ධර්ම රාජ්‍ය සංකල්පයක් තුළ නිර්මාණය විය යුතුයි නේද අපේ ස්වාමීන් වහන්සේ? ඔය කියන තැනට යන්න නම් මේ ධර්ම විකෘතියට අපි දෙන්න ඕන එකම විසඳුම විකෘති කරන මිනිසුන්ව ප්‍රසිද්ධියට පත් කරන ආකාරයට ඒ අයව අරගෙන අපි කෑකෝ ගහලා මේ කටයුතු කිරීම නෙවෙයි. ඒ අය ඉතින් ඔය අයිනකට වෙලා කොනකට වෙලා මුල්ලකට වෙලා ලිං ඇතුලේ ඉන්න ගෙම්බෝ කෑ ගහනවා වගේ කෑ ගහපතින් ලිං ඇතුලේ ඉන්න ගෙම්බෝ කෑ ගහනකොට මේ ඒවට ප්‍රතිඋත්තර බඳින්න කවුරුත් යන්නේ නැහනේ. එයා ඉන්නේ ලිඳ ඇතුලේ. එයා දන්නේ ලිඳ ගැන විතරයි. ඒකින්ද මේ මහා වටින ධර්මය සහ විනය හදාරන යම් කිසි ප්‍රමාණාත්මක වැඩපිළිවෙලක් ආරම්භ විය යුතුයි නේද? අනිවාර්යෙන්. එහෙම වැඩපිළිවෙලක් ආරම්භ වෙන්න ඕනේ. දැන් අපේ හාමුදුරුවෝ ප්‍රකාශ කළා මේ විදිහට භික්ෂූන් වහන්සේලාත් මේ විහාරාධිපතිකම් විහාරස්ථාන අතරත කිසියම් අතරමං වීමක් වෙලා දෝලනයකට පත් වෙලා ඉන්නවා. හිතලා බලන්න අපේ රටේ මේ විහාරාධිපතිකම් කියන ඒවා දුන්නේ ඉංග්‍රීසි ආණ්ඩු කාලේ. ඒ බුදුහාමුදුරනේ වෙන්නේ. නෑ ඉංග්‍රීසි ආණ්ඩු කාලේ ඊට ඉස්සෙල්ලා මේ විහාරාධිපති කියන පදවියක් තිබුණේ නෑ. නමුත් විහාරයක නායකත්වයේ විහාරයක මූලිකත්වයේ දරන භික්ෂුන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේ ඒ විහාරයේ දිගටම ඉන්නවා කියලා නීතියක් තිබුණෙත් නෑ. නමුත් උන්වහන්සේ ඉන්න කල් ඒ විහාරයේ කෙරෙන්න ඕනි කටයුතු පිළිබඳව කිසියම් සංවිධානයක් සලස්සමින් අනික් හාමුදුරුවොත් එක්ක සහයෝගයෙන් සමගියෙන් වැඩ කරන ස්වභාවයක් එහි තිබුණා. දැන් හිතලා බලන්න දැන් එක්තරා විදිහක විහාරයක් ආරණ්‍යයක්නේ චූලගෝසිංග සූත්‍රයේ දක්වන්නේ. එහෙමයි. ඒ චූලගෝසිංග සූත්‍රයේ දක්වන ඒ විහාරයේ කොහොමද ඒ කටයුතු කෙරුණේ? ඒ විහාරෙත් හොඳට ඒ කටයුතු කරනවා. අනුරුද්ධ කිම්බිල බද්දිය මට මත හැටියට ඒ තුන්නම තමයි මේ ගෝසිංග සල්ලුවනේ හිටියේ. එතකොට ඒ ගෝසිංග සල්ලුවනේ ඒ විහාරේ ඒ ආරණ්‍යයේ තුන්නම බොහෝම එකිනෙකා සමග සහෝදරත්වයෙන් බැඳිලා ප්‍රිය චක්කුවෙන්. ඔව්. ඒක බොහොම වැදගත්ම වචනයක් ඒක තියෙනවා සූත්‍රය ඇතුලේ. මේක මම කියන එක මේ කියන්න ඕනේ කියලා මට හිතුණා මේ වෙලාවේ. බුදුරජාණන් වහන්සේ එතනට ඇවිල්ලා අහන්නේ මේ විහාරයක මේ පාලනය ගැන කියනකොට මට මේ කියන්න හිතුනේ කච්චි අනුරුද්ධා මේ සමග්ගා සම්මෝධමානා අවිවදමානා විහෙරතාති. කොහොමද සමගියෙන් ඉන්නවත්? ඉස්සල්ලා මහනේ කච්චි අනුරුද්ධා පිණ්ඩකේනන කිලමතාති. කොහොමද දානමාන ටික හොඳට හම්බ වෙනවද? තග්ගමයි හම්බන්තේ ඒකාන්තයෙන්ම හොඳට අපට දානමාන න පිණ්ඩකේන කිලමතාති. අපට දානමාන දැහත් බෙහෙත් ගිලක් පසලුයි අඩුවක් නැහැ. ඊළඟට කච්චි අනුරුද්ධා සමග්ගා සම්මෝධමානා අවිවදමානා විහෙරමාති. ඒකාන්තයෙන්ම අපි සමගියෙන් ඉන්නවා. ස්වාමිනී අපි කිරී වතුරයි වගේ පෑහිලා කීරෝදකී භූතා කිරී වතුරයි වගේ පෑහිලා ඉන්නවා. තමුන්නාසලා කියනවා මේ කිරී වතුරයි වගේ පෑහිලා ඉන්නවා කියලා. ඒ වුණාට මේ විදිහේ කිරී වතුරයි වගේ පෑහිලා ඉන්න තමුන්නාසලා අනුගමනය කරන ක්‍රමවේදය එතනද කියනවා මං වැඩිපුර හිතන්නේ මෙන්න මේ විදිහටයි. කොහොමද මං හිතන්නේ? මේ වාගේ දෙනමක් එක්ක මට ජීවත් වෙන්න ලැබිච්ච ලාභයක් කියලා. ලාභානෝ සුලද්දං ඉමේසු සබ්‍රහ්මචාරීසු සද්දින් විහෙරමාති. ඒ දෙනමත් හිතන්නේ එහෙමයි. මේ වාගේ දෙනමක් එක්ක ජීවත් වෙන්න ලැබිච්ච එකත් මට ලාභයක් මගේ වාසනාව කියලා. ඒ නිසා නිරන්තරයෙන් මං යම් වැඩක් කරනකොට ඒ වැඩේ මට හිතෙන හැටියටම නෙමෙයි කරන්නේ. එතන දක්වනවා සකං චිත්තං නික්ඛිපිත්වා අඤ්ඤස්ස චිත්තේන වසේන වත්තේමි. මට හිතෙන හැටි පැත්තකින් තියලා මේ වැඩේ ගැන මේ දෙන්න කොහොමද හිතන්නේ කියලා මං ඉස්සෙල්ලා හිතනවා. එහෙම හිතලා ඒ දෙන්නගේ හිතවිල්ලට අනුකූල වෙන විදිහටයි මං වැඩ කරන්නේ. මේ ගෙදරක මේක හරි වැදගත් දෙයක්. ගෙදරකටුණත් කාශ්‍යප හාමුදුරුවෝ ගෙදරකුණත් අන්‍යෝන්‍ය සමගිය රැකගන්න කොයි විදිහකටද මේ ක්‍රියා කළ යුත්තේ කියන එක මේක වෙනමම සාකච්ඡා කළ යුතු ශ්‍රේෂ්ඨයක්. එතෙන්ද කියනවා අනුරුද්ධ හාමුදුරුවෝ ස්වාමීනි පුද්ගලයෝ වශයෙන් බලපුවහම අපි තුන් දෙනෙක් බව ඇත්ත. මං අනුරුද්ධ මේනි කිම්බිල හාමුදුරුවෝ මේනි බද්දිය හාමුදුරුවෝ. නානාහි පනවෝ භන්තේ කාය. ඒ වුණාට ඒකං හි පනමඤ්ඤේ චිත්තං. හිතෙන් ගත්තොත් අපි තුන් දෙනාම එකයි. එතකොට මේ භික්ෂුන් වහන්සේලාගේ සමගිය ආදර්ශයක් රටට දුන්නා. විහාරයක පන්සලක වැඩ කරන්නේ මෙහෙමයි. එහෙමනම් ගෙදරක සමාජයේ උනත් වැඩ කෙරෙන්න ඕනි ආකාරය මෙයයි. එතකොට මේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දාලා ආදර්ශ සම්පන්න සමාජ රටාව.
භික්ෂු සමාජය කියන්නේ එක්තරා සමාජයක්නේ. ඒ සමාජ රටාව තුළ ඒ සමාජයේ සමාජිකයන් කෙසේ ක්‍රියාත්මක විය යුතුද කියන ආකාරය. ඒ ක්‍රියාත්මක වීම Tamanට වාගේම අනුන්ටත් ප්‍රතිඵල සහිත ක්‍රියාත්මක වීමක්ම වෙන්න ඕනේ. හැබැයි ඒ ක්‍රියාත්මක වීම තුළ ධර්මානුකූල පිළිවෙතකම යන්න ඕනේ. උන්වහන්සේලා කියනවා අපි වැඩි කතා කරන්නේ නැහැ. අපි බොහෝසේ නිශ්ශබ්දතාවයේ තමයි අගය කරන්නේ, නිශ්ශබ්දවයි අපි ක්‍රියා කරන්නේ. ඒ කියන්නේ තමුන්නාන්සේලා ගොළුව වගේ ඉන්නවා කියන එකද? නෑ ස්වාමීනි. 3 දවසකට සැරයක් අපි එළි වෙනකන් ධර්ම සාකච්ඡා කරනවා. අන්න බලන්නකෝ අර ධර්මයේ මුලට ආපු හැටි. 3 දවසකට සැරයක් අපි එළි වෙනකන් ධර්ම සාකච්ඡා කරනවා. එහෙම නැතුව දෙවෙනියෙකුගෙන් උදව්වක් ගන්න ඕනේ වැඩක් තිබුණත් අපි අප්පුඩි ගහලා කෑ ගහලා කතා කරන්නේ නැහැ. නත්වේ අහම් බන්තේ තප්පච්චය වාචම් බින්දාම. හත්ත විකාරේන දුතියං ආමන්තෙත්වා. සංඥා කළා තමයි දෙවෙනියෙක් ගෙන්නව ගන්න. මේ භික්ෂුන් වහන්සේලගේ චර්යා රටාවල් මොනතරම් සමාජ හිතකාමී විදිහට එකට ජීවත් වෙන අන්‍යෝන්‍යයන්ගේ ජීවන පැවැත්ම හොඳින් ගෙන යාමට කොයිතරම් ගැළපෙන විදිහට තිබුණාද කියන එක අපිට මේ සූත්‍රයෙන් තේරුම් ගන්න. ඇතුළතත් පිටතත් මෛත්‍රියෙන් යුක්ත වෙන නේද අපේ සයන්. මෙත්තේන කායකම්මං පච්චුපට්ඨිතබ්බං ආවීචේව රහෝති. මූණටත් එහෙමයි නැතිද? එහෙමයි. ඉතින් ඒ නිසා අන්න ඒ වාගේ සමාජයක් බුදුරජාණන් වහන්සේ සකස් කළේ, නිර්මාණය කළේ. ඒ වගේම ඒ සමාජයේ තුල ධර්මයේ මුල් කරගෙන යා යුතු ගමන් මාර්ගයේ උන්වහන්සේ පෙන්වුවේ. ඒ ධර්මයේ මුල් කරගෙන ඒ යන ගමන් මාර්ගයේ තුලදී මොකද්ද ලබන ප්‍රතිඵලය කියන එක උන්වහන්සේ පෙන්වුවා. ඕකේ හරිම ලස්සන තැනක් තියෙනවා. මේ සාකච්ඡාව ඉවර වෙලා බුදුහාඳුරේ වඩිනවා. ඒ වඩිනකොට එතනට එනවා එක්කෙනෙක්. කවුද? දීඝ පරජනක යක්ෂ සේනාධිපතිතුමා. දීඝ පරජනක යක්ෂ සේනාධිපතිතුමා එයිලා අහනවා බුදුහාඳුරන්ගෙන්, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, තමුන්නාන්සේ මේ තුන්නමත් එක කරපු සාකච්ඡාව අකුරක් නැතුව මං අහගෙන හිටියා. මට හිතෙනවා මේ වාගේ තුන්නමක් මේ ලිච්ඡවි ජනපදයේ වැඩ ඉඳීම ලිච්ඡවි රජවරුන්ට ආශිර්වාදයක් නේද? ඒව මේ තන්දීග මේ දීඝ තමයි ආට්නාටිය සූත්‍රයේ අන්තිමට එන ගාථා පෙළේ තියෙනවනේ මණිමාණි චරෝ දීඝ කියලා. අන්නේ දීඝ තමයි මේ. එතකොට ඒක ඒ විදිහටමයි මේ ලිච්ඡවි රජවරුන්ට විතරක් නෙමෙයි මේ වාගේ අය වැඩිදීම ආශිර්වාද කරන්නේ. යස්මින් කුලා යම් ගෙදරකින් මේ තුන් දෙනා එළ මහණ වුණා නම් ඒ ගෙදර අය හිතුවොත් අපේ ගෙදරින් ගිහිල්ලා මහණ වෙච්ච කෙනෙක් තමයි අනුරුද්ධ කියලා අද ඉන්නේ කියලා. තේසන්තම් භවිෂති දීඝරත්තං හිතාය සුඛායාති. ඒ ගෙදර අයට සිහිපත් කිරීමේ මාත්‍රයක් දීර්ඝ කාලයක් සැප පිණිස පවත්. එතනින් පටන් ගත්තාම ගෙදර, ඊළඟට ඥාති පිරිවර, සහෝදරයෝ, ගම, ප්‍රදේශය, රට. කාශ්‍යප හාමුදුරුවෝ අපේ මේ සමාජ විවහාරයේ වචනයක් තියෙනවා නේද? කෙනෙක් මහාන වුණොත් 4 වර්ගයක් නිවන් දකින්නවා. ඕක ආවේ එතනින්. මෙන්න මෙතන තමයි මූලාශ්‍රවණේ. කෙනෙක් මහාන වුණොත් 4 වර්ගයක් නිවන් දකින්නවා කියන තැනට දක්වා මේ ප්‍රකාශනයේ පුළුල් වෙන්න. ඇත්තටම එහෙමනම් වෙන්නේ නැහැ. නමුත් එහෙම ප්‍රකාශනයක් සමාජගත උනේ වෙන්න මේක මුල් කරගෙන. ඒ කියන්නේ භික්ෂූන් වහන්සේ නමක් ධර්ම විනයානුකූලව ජීවත් වුණොත් ඒ ජීවත් වීම කොයිතරම් රටට ආශිර්වාදයක්ද කියන එකයි. ඒ වගේම භික්ෂූන් වහන්සේ නමක් අර විදියට අධර්මවාදීව ජීවත් වුණොත්, ධර්මයේ අධර්මයේ හැටියට දේශනා කරන්න ගත්තොත්, අධර්මයේ ධර්මයේ හැටියට දේශනා කරන්න ගත්තොත්, ඒකෙන් වෙන පරිහානියත් ඒහාම සමානයි කියන බව තේරුම් ගන්න ඕනේ. මම හිතන්නේ අපේ ජීවිත නිවැරදි කරගන්න ගියාම අපිට මම ස්වාමීන් වහන්සේත් එක්ක කලින් දවසක සිද්ධ කරපු අපේ ධම්මවිවරණ සාකච්ඡාවේදීත් මතක් කරා සම්පූර්ණ ගතටම දැනෙන ඇඟේ සම්පූර්ණ ශරීරයටම දැනෙන ප්‍රීතියකින් පිනා යන ස්වරූපයක් තියෙනවා කියලා මේ ධර්මයේ ඇහෙද්දී අපේ ස්වාමීන් වහන්සේ. මොකද මේවා ඉස්මතු කරලා පෙන්වන්න ඕනේ. මේ ගෝසිංහ වනය කියන තැන මේ භික්ෂුන් වහන්සේගේ ක්‍රියාකාරීත්වය, භික්ෂු ජීවිතය කියන්නේ මොකක්ද? භික්ෂු ජීවිතයෙන් ලැබෙන අන් අයට ලැබෙන ප්‍රයෝජනය. අනිත් එක අපේ මේ රට පෝෂණය වෙලා තියෙන ආකාරය. ඔය 6-4 තේරෙන්නේ නැහැ මේ ළමයාට කියන ඒවා. ඔබ වහන්සේ සඳහන් කරපු මේ දේවල් ගත්තා 4 වර්ගයක් නිවන් දකින්නවා කියන ඒ බොහෝ දේවල් ආපුහාම අපිට මේ මං හිතන්නේ හුඟක් වෙලාවට මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනයත් එක්ක പ്രേත වස්තු, විමාන වස්තු මේ දේවල් වලින් මේ කර්මඵල ආදිය ගැන
අපේ රටේ මිනිසුන්ගේ සංකල්ප සංවර්ධනය වෙලා තිබුණ සමහර විට අපේ සයන්නස දන්නෙත් නෑ මේ අපේ මුතුන් මිත්තන් මේ තරම්ම මේ ධර්ම කරුණු දන්නේ නැහැ. හැබැයි ප්‍රතිපත්ති කට්ටිය ළඟ තිබුණා මේ ධර්මයත් එක්ක. ඉතින් මම අවසාන වශයෙන් ඔබ වහන්සේගෙන් ඊටාම කෙටි වෙලාවක් අපිට රැඳිලා තියෙනවා. අපිට තව ඉදිරියේදී කතා කරන්න බොහෝ දේවල් තියෙනවා. ප්‍රතිවේද ශාසනය දැනටත් අතුරුදහන්ද පටිපත්ති ශාසනය සහ පරියත්ති ශාසනය කියන මේ තුන පිළිබඳව මම හිතන්නේ අපි ඉදිරි සාකච්ඡාවට ඉඩ තබා ගනිමින් මොකක්ද මේ පරියත්ති ශාසනය, මොකක්ද මේ පටිපත්ති ශාසනය, මොකක්ද මේ ප්‍රතිවේද ශාසනය කියන එක පිළිබඳ කෙටි හඳුන්වා දීමක් සිද්ධ කරා නම් මේ වචන තුන ගැන හරි මම හිතන්නේ අපේ පින්නන්තයට බොහෝ උපකාරයක් වේවි. පර්යාප්තිය කියන්නේ නවාංග සාත්සු ශාසනයේ ඉගෙන ගැනීම. එහෙමයි. සෝ භික්ඛු පරියාපුනන්ති. මොනවද මේ පරියාපුනන්ති? මේ ඉගෙන ගන්නේ මොනවද? සුත්තං ගෙය්‍යං වෙය්‍යාකරණං ගාතං උදානං. ඉතිඋත්තකං ජාතකං අබ්බුත ධම්මං වේදල්ලන්ති. මෙන්න මේ නවාංග සාත්සු ශාසනයේ ප්‍රගුණ කිරීම. එතකොට මේ එක එකකට වෙනම අර්ථකථන තියෙනවා. මේ නවෙන් දැන් මම එකක් විතරක් කියන්නම්. සුත්තන්ත ආදීසු උබතෝ විභංග නිද්දේශ කන්දක පරිවාර මංගල තුවටක රතනාදී සුත්තනාමිකං තථාගත වචනං සුත්තන්ති වේදිතබ්බා. සූත්‍ර කියන්නේ ඔවටයි. ඒ කියන්නේ මේ බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන ශ්‍රී මුකෙන් දේශනා කරපු සූත්‍ර. ඒ වගේම විනය. ඒ ඔක්කොම සූත්‍ර නාමයටයි දාලා තියෙන්නේ. මෙන්න මේ කියන නවාංග ශාස්ත්‍ර ශාසනයේ ඉගෙන ගන්න ඕනේ භික්ෂුන් වහන්සේ නමක් විසින්. ප්‍රගුණ කරන්න ඕනේ භික්ෂුන් වහන්සේ නමක්. ඕනම තැනකින් ඇහුවොත් උත්තර දෙන්න අමාරුයි. මේ අපට උනත් අමාරුයි. ඒ වුණත් කිසියම් ප්‍රමාණයකට භික්ෂුන් වහන්සේ නමකට ඒ අභියෝගයට මුහුණ දෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක තමයි භික්ෂුත්වයේ හරය. ඒක තමයි භික්ෂුත්වයේ ශක්තිය. එතනින් තමයි මේ ධර්ම විකෘතියට හම්බ වෙන මේ ධර්ම විකෘතියට උත්තරේ හම්බ වෙන්නේ. ඒක නිසා දැන් සාමාන්‍යයෙන් භික්ෂුන් වහන්සේලා අතර මේ වර්තමානයේ අපි වාසය කරන භික්ෂුන් වහන්සේලා අතර කියනවා හාමුදුරන්ට හුඟා පාඩම් තියෙනවා කියලා. එන්නේ ඇත්තටම මම එහෙම හිතන්නේ නෑ. මට පාඩම් නැති හරිය වැඩි කියලා මම හිතන්නේ. නමුත් මේ සසර අපි පුරුදු කරපු දේවල්. එහෙමයි. එක ජීවිතයකදී නෙමෙයි. මෙන්න මේක තමයි පරියාපුණන්ති. මෙන්න මේක තමයි පරියාප්තිය. මේ පරියාප්තිය හුරු කරගෙන ඉන්න. දැන් අද වුණත් මට ඉක්මනට යමක් බලපුවම මතක තියාගන්න පුළුවන්. එතකොට මෙන්න මේක තමයි පරියාපුණන්ති කියන්නේ. ඔන්න පරියාප්ති ශාසනය. ප්‍රතිපත්ති ශාසනය. ඒ පරියාප්තිය තුලින් ලැබෙන දැනීම ප්‍රැක්ටිකල් ප්‍රායෝගිකත්වයට නැංවීම. එහෙමයි. සතිපට්ඨාන සූත්‍රයේ ඉගෙන ගත්තේ නැත්නම් සතිපට්ඨාන සූත්‍රයේ තියෙන දේවල් ක්‍රියාත්මක කරන්න බෑ. එහෙමයි. හැබැයි සතිපට්ඨාන කියන්නේ කියා ඉන්න දෙයක් නෙවෙයි. එහෙමයි. සතිපට්ඨාන කියන්නේ ක්‍රියාත්මක කරන දෙයක්. සතිපට්ඨාන සිහිය පිහිටුවීම. සිහිය පිහිටුවීම කියන්නේ පොත බලාන සතිපට්ඨාන සූත්‍රයේ කියන එක නෙමෙයි. හැබැයි පොත බලාගෙන සතිපට්ඨාන සූත්‍රයේ කියලා ඒක ඉගෙන ගත්තේ නැත්නම් ඒකේ තියෙන දේවල් ක්‍රියාත්මක කරන්නත් බෑ. අන්න පරියාප්තියට පස්සේ එනවා ප්‍රතිපත්තිය. ඒ සතිපට්ඨාන සූත්‍රයේ තියෙන දේවල් අපි ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නේ මොකක් නිසාද? එහෙම ක්‍රියාත්මක කරන්නේ මොකක් අරමුණු කරගෙනද? ඒයින් පස්සේ අපි ලබන ප්‍රතිඵලයක් තියෙනවා. ඒ ප්‍රතිඵලය තමයි ප්‍රතිවේදය කියලා කියන්නේ. එතකොට ඒ නිසානේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ භික්ෂූන් වහන්සේ නමක් ඥානං වා විමුක්ඛං වා මග්ගං වා ඵලං වා සමාධිං වා සමාපත්තිං වා මේ කියන මිනිස් ශක්තිය ඉක්ම වූ උසස් ශක්තියටපත් වීමට උත්සාහවත් වෙනවා නම් ඒක තමයි භික්ෂූන් වහන්සේ කෙනෙකුගේ යුතුයකම. භික්ෂූන් වහන්සේ නමක් ක්‍රියාත්මක විය යුත්තේ පර්යාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේදේ සඳහායි. මේ ප්‍රතිවේදේ නැත්නම් ධර්මයේ තමන්ම ධම්මේන කායං පුසිත්වා විහෙරති කියලා කියන්නේ ධර්මයේ තමන්ගේ ශරීරයටම ඇතුළෙන්ම ස්පර්ශයෙන්ම දැනගන්න පුළුවන් තත්ත්වයට අද එන්න බැරිද? පුළුවන්. එහෙමයි. අද එන්න පුළුවන්. ධර්මානුකූලව භික්ෂුන් වහන්සේලා ක්‍රියා කරනවා නම් අසුඤ්ඤෝ ලෝකේ අනික් වචනේ මම කියන්නේ මොකද ඒ වචනේ මේ රටේ දැන් වැරදි විදියටයි භාවිතා කරන්නේ. ඒ නිසා මේ ධර්මයේ ප්‍රතිඵල අදත් දකින්න පුළුවන් ධර්මයේ ජීවමානයි. ඒ ධර්මයේ ප්‍රතිඵල දැකීම සඳහා පර්යාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද කියන මේ උතුම් මාර්ගය අපි ගමන් කළ යුතුයි කියලා කාරණේ මා සිහිපත් කරන්න සතුටුයි. අපේ
පුංචි බව තේරෙන්න මහා හේතුවක් වුණා ඔබ වහන්සේ සමග සාකච්ඡාව. මම හිතන්නේ ස්වාමීන් වහන්සේ අපිට අනාගතයක් සකස් කරන භික්ෂුන් වහන්සේලා විදිහට අපි අපේ පොඩි බව තේරුම් ගන්න ඕන කියන එක මම ඊ타මත්ම කෘතවේදීව පුණ්‍ය අනුමෝදනා පූර්වකව ඔබ වහන්සේට බොහෝ පින් දෙනවා අපේ පොඩි බව තේරුම් කිරීම පිළිබඳව. කොහොම නමුත් අපි සිව්වණක් පිරිසිදුට අපි භික්ෂුන් වහන්සේලා විදිහටත් උපාසක උපාසිකාවන් විදිහටත් අපි හැමෝම ධර්මයේ විනය ඊටාම හොඳින් හදාරන්නට ඕනේ. හොඳින් හදාරලා ඒ අනුව මේ ශාසනික කටයුතු සිද්ධ කරන්නට ඕනේ. බෞද්ධයෙක් විදිහට තමන්ගේ යුතුයකම තේරුම් ගන්න ඕනේ කියන එක ඇතුළේ අපි ආරම්භ කරේත් වැඩසටහන. ඉතින් අද වැඩසටහනට අපිට සම්බන්ධ වෙලා මහා ධනස්කන්ධයක් අපිට ලබා දුන්න වචනයෙන් කියලා නිම කරන්න බැරි තරම් මහා ධනස්කන්ධයක් ලබා දුන්න අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපි පුණ්‍ය අනුමෝදනා කරමු. අපි තුල ජනිත වුණා සීල පුණ්‍ය ශක්තියත් ඒ වගේම ධර්ම ශ්‍රවණය කරපු පින්නන්ත අය තමන්ගේ සිත කය වචනය සංවර කරගෙන කටයුතු කරවුවොත් මේ ධර්මයේ ශ්‍රවණය කරලා එහෙම කටයුතු කරන වාරයක් ගානේ ඔබ තමුන්සේලා තුල ජනිත වන්නා සීල පුණ්‍ය ශක්තියත් හේතු කොටගෙන අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේට ඔබ වහන්සේට අනේක වාරයක් මේ පින් අනුමෝදන් වේවා. දීර්ඝායුෂ ලැබේවා. මේ ශාසනික චිරස්ථිතිය සඳහා මහා සේවයක් කරන්නට අපේ පින් අරගෙන දීර්ඝායුෂ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ වහන්සේ මේ ලෝකෙට ජනිත කරපු අම්මා තාත්තට මේ ශාසනයට කිසිදු ලෝභයකින් තොරව පූජා කරපු අම්මා තාත්තට ඒ සහෝදර සහෝදරියන්ට වගේම සතර වර්ගයාටම නිවන් දකින්න ඒ ධර්ම පණිවිඩයම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ ශාසනික උත්පත්තිය ලබා දුන්න ආචාර්යවරු මහෝපාද්‍යවරු ආදී ගුරුවරුන්ට ඔබ වහන්සේට ශිල්ප සතර සකස් කරලා දුන්න ඒ උතුම් ගුරු දේවෝත්තමයන් වහන්සේලාටත් සියලු යහපත උදා වෙන්නට උතුම් නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වේවා. ඉතින් ඔබ වහන්සේට ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිවනින් සැනසෙන්න අපි මේ කරන සියලු කටයුතු හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වචනයක් කියනවා මේ වගේ මහා උදාර කර්තව්‍යයක් කරන්නට මුල පුරපු. ඒ වගේම මේ බෞද්ධ නාලිකාවකින් ලෝකයට ධර්මයේ බෙදා දීම සඳහා ක්‍රියාත්මක කරපු මං හැමද ක්‍රියාත්මක වුණ අදටත් ක්‍රියාත්මක වන මං හැමදාම මගේ කල්යාණ මිත්‍රයෙක් හැටියට සලකලා එකට අපි දුක සැප භුක්ති විඳගෙන බෙදා හදාගෙන ජීවත් වෙන අපේ කාශ්‍යප හාමුදුරන්ටත් උන්වහන්සේ මේ නාලිකාව පමණක් නෙමෙයි විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ පමණක් නෙමෙයි දේශාන්තරවලත් සිද්ධ කරන මහා මේ ආගමික කර්තව්‍ය ධර්ම ප්‍රචාරක කාර්යයට අපේ සුභාශිංසනයේ වගේම තුනුරුවන්ගේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කරනවා. උන්වහන්සේටත් උන්වහන්සේ හැදවැඩු දෙමව්පියන්ටත් ඒ වගේම සුජීවත්ව වාසය කරන අයටත් මියගිය අයටත් ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාටත් මේ පින් බලයෙන් මෙලෝ සැනසෙල්ලත් පරලෝ සුගතියත් අමා මහ නිර්වාණ සම්ප්‍රාප්තියත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ හැම දිනාටමත් උතුම් යහපත සිද්ධ කරගන්නට මේ සියලු පුණ්‍ය ශක්තියින් හේතු වේවා. උතුම් නිවනින් සැනසෙන්නට හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.